සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. අපි අද දවසේදීත් උත්සාහ කරනවා තනි ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශනයක් සියලුම ගැළපෙළි සමග මේ සියලුම ගැළපෙළි කියන්නේ ගැටලුවේ සඳහන් ගැළපෙළිත් සමග විසඳන්න. ඒ සඳහා අපි පාවිච්චි කරනවා වෘත්තීය විභාගයක ඒ කියන්නේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනයේ පළමු අධීරේ විභාගයක ප්‍රශ්නයක් උපයෝගී කරගන්න. ඒ කාර්ය සඳහා අපි 2020 ජූලි මාසයේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනයේ ප්‍රථම අධීර විභාගයෙන් ආපු ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක් තමයි උපුටා ගන්න උත්සාහ කරන්නේ. මේ ප්‍රශ්න පත්‍රය ආපු 6 වෙනි ප්‍රශ්නය තමයි අපි පාවිච්චි කරන්නේ මේ ගැටලුව සඳහා. දැන් ඔබට පේනවා ගෝල්ඩන් ටෙක් යන කරුණාතිලකට කේවල ස්වාමි ව්‍යාපාරයක කේවල ස්වාමි ව්‍යාපාරයක් කියන තනි ව්‍යාපාරයක්. එහි 2020 මාර්තු 31ට ශේෂ පරීක්ෂම පහත පරිදි වේ. අපිට 2020 මාර්තු 31ට ශේෂ පරීක්ෂම දීලා තියෙනවා. හරි බලන්න දැන් මේ ශේෂ පරීක්ෂම 2020 මාර්තු 31ට දීලා අපෙන් අහන්නේ මොනවද කියලා අතිරේක තොරතුරු රාශියක් වෙනවා පහ. අපෙන් අහනවා 2020 මාර්තු 31න් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය හා මාර්තු 31ට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපෙන් අහනවා. එහෙනම් මේ වගේ ගාණක් ලැබුණාම ඉතින් ගාණ වැඩිදුර කියවීම පැත්තක තියලා අපි කරන්න ඕන ගාණ රූල් කරන එක. right. එහෙනම් දැන් අපි බලමු 2020 මාර්තු 31න් අවසන් වර්ෂයට කොහොමද මේ ගාණ රූල් කරන්නේ කියලා. ඒ යටතේ අපිට මුලින්ම සිද්ධ වෙනවා ආදායම් ප්‍රකාශනයක් රූල් කරන්න. දැන් ඕගොල්ලන්ට ආදායම් ප්‍රකාශනයක් මේ තිරේ දිස් වෙනවා. අපි කොහොමද ආදායම් ප්‍රකාශනයක් හදන්නේ? ව්‍යාපාරයේ නම ලියනවා ගෝල්ඩන් ටෙක් 2020 මාර්තු 31න් අවසන් වර්ෂය සඳහා අල්නයන්න වැදගත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය මම රුපියල් 1000 වලින් හදන්නේ. ඒ රුපියල් 1000 වලින් හදන්නේ. ඒකට හේතුව තමයි අපේ ගානේ අපිට ශේෂ පිරික්සුම දීලා තිබෙත් රුපියල් 1000 වලින්. ඔබ චුට්ටක් බැලුවොත් මේ ගානට ගිහිල්ලා මෙන්න ගාන මේ බලන්න ගානේ ශේෂ පරීක්ෂම තියෙන්නේ රුපියල් 1000. ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙතන රුපියල් 1000 කියලා තියෙනවා. එහෙනම් අපි ගානේ උත්තරේ හදන්නේ රුපියල් 1000 වලින්මයි. right. අපි ගානක් රූල් කරගත්තී විකුණුම් ලියනවා. මොකද අපි දන්නවා ආදායම් ප්‍රකාශනයේ විකුණුම් වලින් තමයි පටන් ගන්න. වැඩි මුණුත් තාපසයන් අඩු කරන්න සිද්ධ වෙනවා එක රූලක් ඊට හරියි. ඊට පස්සේ විකුණුම් පිරිවැය තියෙනවා. ඉතින් අපිට මාතෘකාව ලිව්ව හැකිනේ ගාන කියවන්න කලින්. විකුණුම් පිරිවැයටදී අනිවාර්යයෙන්ම පළවෙනි අයිතමේ ආරම්භක තොගේ බව අපි දන්නවා. ඊගාවට එන්නේ ගැනුම් කියලාත් අපි දන්නවා. ඊට පස්සේ ගෙනීමේ කුලිය වගේ දේවල් තිබ්බොත් දාන්න රූලක් දෙකක් ඉඩ අරගන්න. ඒකම ආපසු යවුන් එහෙම තිබ්බොත් ඒවා දාන්න රූලක් දෙකක් ඉඩ අරින්න. ඉඩ ඇරලා ඊට පස්සේ උත්තරේ අවසාන තොගේ. එතකොට ඇත්තටම මේ ගැනුම් හා අවසාන තොගේ අතර මම මේ තියෙනවට වඩා තව රූලක් දෙකක් තුනක් තියෙන එකේ වරදක් නැහැ. ඊට පස්සේ අපිට දල ලාභය ලැබෙනවා. ඊගාවට වෙනත් ආදායම්. දැන් වෙනත් ආදායම් ගානක තියෙන උපරිම වශයෙන් දෙකයි. මම මේකේ මේ පොලි ආදායම කියලා ලියලාගෙන තියෙනවා. සමහර විට ලද වට්ටම් පොලි ආදායම් ඔය වගේ ඒවා උපරිම ගානක දෙකක් තියෙන රූල් දෙකක් ඉඩ අරින්න වෙනත් ආදායම් වලට ඒ ඇති. ඊගාවට එන්නේ බෙදා හැරීමේ වියදම්. දැන් බෙදා හැරීමේ වියදම් ඇත්තේ මම මේ නායිතම කීපයක් ලියාගෙන තිබ්බට සාමාන්‍යයෙන් මේ මට්ටමේ ගානකදී බෙදා හැරීමේ හිතම වැඩිම වුණොත් 7ක් එයි. එන රූල් 7ක් ඉඩ අරින්න. පරිපාලන වේදනොත් වැඩිම වුණොත් 7ක් 8ක් එයි. වැඩිම වුණොත් 7ක් 8ක් එයි. ඒ සඳහා ඉඩ අරින්න. ඊට පස්සේ වෙනත් වියදම් එනවා. වෙනත් වියදම් පුතේ වැඩිපුරම ආවොත් එන්නේ 2යි රූල් දෙකක් ඉඩ ඇරියොත් ඇති. ඊගාට මූල්‍ය වියදම් මම මේ බැංකු ගාස්තු කියලා ලියාගෙන තියෙනවා. තව මූල්‍ය වියදම් එන්නට පුළුවන්. උපරිම ආවොත් ගානක මූල්‍ය වියදම් එයි 2ක් 3ක්. හරි රූල් 3ක් ඉඩ අරිමුකෝ. ඉඩ ඇරලා ඊට පස්සේ සුද්ධ ලාභය කියලා ලියනවා. හරි. එහෙමනම් මෙන්න මේ විදිහට. දැන් ඇත්තටම මේ මම ලියපු මම දැන් මේක මේ ලියලා තියෙනවනේ. රයිට්. මම ඒ ටික මකලා දාන්නම්කෝ. එහෙම ලියලා නැහැ කියලා හිතලා. ඕගොල්ලෝ දන්නේ නැනේ මොනවද තියෙන්නේ කියලා නේද? රයිට්. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපි දැන් ආකෘතිය හදාගන්නේ. දල වශයෙන් ඉඩ යවලා ආකෘතිය හදා ගන්නවා. රයිට්. අපි දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. අපි තාම ගාන කියවලා නැහැ. නමුත් අපි දන්නවා වෙනත් ආදායම් දාති වෙනත් ආදායම් උපරිම වශයෙන් තියෙයි දෙකක්. එහෙනම් වෙනත් ආදායම් වලට රූල් දෙකක් විතර ඊට අරපුවම හොඳටම ඇති. හොඳටම ඇතිනේ. බෙදා හැරීමේ වියදම් වල රූල් 7ක් විතර. පරිපාලන වියදම් වලට රූල් 7ක්. වෙනත් වියදම් වලට රූල් 2 3ක්. මූල්‍ය වියදම් වලට රූල් දෙකක් ඇති. ඊට පස්සේ එනවා සුද්ධ ලාභය. හරි. එතකොට මේක පටන් ගන්නම තැන විකුණුම් වලට යටින් එක රූලක් ඉඩ අරිනවා. විකුණුම් පිරිවැයට අනිවාර්යෙන් පටන් ගන්න ආරම්භක තොගෙන් ඒක ලියනවා. ඊගාවට ගැනුම් ලියනවා. රූල් 2 3ක් කරලා අවසාන තොගේ ලියනවා. හරි. මම හිතනවා දැන් ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය අදින්දී අනිත් මේ නම ලියට හැටි බලන්න. දැන් ගෝල්ඩන් ටෙක් කියලා මුලින් ලිව්වා 2020 මාර්තු 31 අවසන් වර්ෂය සඳහා කියලා දෙවෙනි රූලේ ලිව්වා. විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා තුන්වෙනි රූලේ ලිව්වා. දැන් මේ තුනම මට ඕන එක රූලේ දිගට ලියන් යන්න තිබ්බනේ. එහෙම ලියන්නේ. හරි. අපි ලියන්නේ රූල් 3ක. අනිත් අතට මේ වර්ෂය ලියද්දී අල්න යන්න ලියන්න ඕන. 2020 3.31 අවසන් වර්ෂය සඳහා. මේ නම ලියනවට සාමාන්‍ය විභාගී ගානක ලකුණක් හම් වෙනවා. ඒ ලකුණ අහිමි කරගන්නවා. බොහෝ ශිෂ්‍යයෝ මේ නම ලියද්දී අල්න යන්න ලියන්න අමතක කරනවා. හරි නිකන් ලියන 3.31
අවසන් වර්ෂය කියලා ලියන්නේ. එහෙම භාගයට ලියන්න එපා. හරියට නම ලියන්න. right. අපි ඊට පස්සේ යමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ. දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නම ලියනවා 2020යි 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. දැන් බලන්න කලින් අවස්ථාවේ ආදායම් ප්‍රකාශනයේ ලිව්වේ අපි 3.31න් අවසන් වර්ෂය සඳහා. හැබැයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නම ලියන්නේ කොහොමද? 3.31 දිනට මෙවට අවධානය යොමු කරන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙර පරිදිම රුපියල් 1000 වලින් හදන නිසා රුපියල් 1000 කියලා එන්නට ඕන. ඊට පස්සේ පටන් ගන්න වත්කම් යටතේ ජංගම නොවන වත්කම් ඒක ආපහු පිරිවැය සමුච්චිතශය ධාරණාගය කියලා කොටස් තුනකට කඩනවා. පිරිවැය සමුච්චිතශය ධාරණාගය කියලා කොටස් තුනකට කඩනවා. ජංගම නොවන වත්කම් යටතේ මුලින්ම එන්නේ ඉඩම. ඊගාවට මොනවද එන්නේ කියලා ඇත්තටම කිව්වොත් අපි දන්නේ නැහැ. හරි? අපි දන්නේ නැහැ මොනවද එන්නේ කියලා. නමුත් ගානක ඉඩම් තියෙනවා නම් ඉඩම තමයි උඩින්ම ලියන්නේ ජංගම නොවන වත්කම් යටතේ. හොඳින් මතක් තියාගන්න. ඊට පස්සේ තියෙන ජංගම නොවන වත්කම් ඔයාට ඕන විදිහට ලියන්න පුළුවන්. ඊගාවට ජංගම වත්කම්. මේ ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් අතර අස්පෘශ්‍ය ගණයේ වත්කම් තිබ්බොත් ලියන්න වෙනවා. මොනවද? ස්ථාවර තැන්පතු ආයෝජන කීර්ති නාමය වගේ ඒවා තිබ්බොත් ලියන්න වෙනවා. මේ ගානේ මොනවද තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ ජංගම වත්කම්. ජංගම වත්කම් යටතේ උඩින් මෙන්නේ අවසාන තොගේ. ඊගාවට අපිට කැමති විදිහට ජංගම වත්කම් ලියන්නට පුළුවන්. හැබැයි ජංගම වත්කම් වල අන්තිම හරියදී ලියන්නේ මුදල්. right. ඊට පස්සේ ජංගම වත්කම් වල රූල් 8ක් 9ක් ඉඩ අර ගන්න. ඊට පස්සේ මුළු වත්කම්. මුළු වත්කම් වලට පස්සේ ප්‍රාග්ධනයේ ඉන්නේ නියත වශයෙන්ම අපි දන්නවා ප්‍රාග්ධනයට යටින් ශුද්ධ ලාභය ලියන්න ඕන. ඒ උත්තරින් ගැණිලි අඩු කරන්න ඕන. ඒව අපි දන්නවා. ඊගාවට අපිට ජංගම නොවන වගකීම් ලියන්න වෙනවා. ඒ කියන්නේ දිගු කාලීන වගකීම්. ඊට යටින් ජංගම වගකීම්. ඉතින් ජංගම වගකීම් මොනවා ගානක තියෙනවද අපි දන්නේ නැහැ. නේද? අපිට ජංගම වගකීම් ලියන්න වෙනවා. අන්තිම උත්තරේ මුළු හිමිකම් හා වගකීම්. ඔන්න ඔය විදිහට අපි ආකෘතිය හදා ගන්නවා. හරි. එකම දේ මෙතන තියෙන්නේ 2020යි 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී. හැබැයි ආදායම් ප්‍රකාශනයේ නම පෙන්වන්නේ 20යි 3.31 අවසන් වර්ෂයට. හරිනේ. එහෙමනම් මොනව කරන්නත් කලින් මේ විදිහට ගාන රූල් කරගෙන ඉන්න. ඊට පස්සේ අපි ගානට ගිහින් ගානේ මොනවද තියෙන්නේ කියලා නිකමට බලමු. බලන්න මොනවද තියෙන්නේ. දීපල පිරියත් උපකරණ ඊටන් ගොඩනැගිලි මෝටර වාහන 19 අප්‍රේල් 1ට සමුච්චිතශය ආරම්භක සමුච්චිතශය තියෙනවා. දැන් මේ ගාන ඉවර වෙන්නේ 20 මාර්තු 31 න් විශේෂ පරීක්ෂම ඉවර වෙන දවසින් තමයි ගාන ඉවර වෙන්නේ. ඒ කියන්නේ 2020 මාර්තු 31 න් ගාන ඉවර වෙනවා. හැබැයි 2019 අප්‍රේල් 1ට සමුච්චිතශය දීලා තියෙනවා. 19 අප්‍රේල් 1 තොගය තියෙනවා. ගැනුම් විකුණුම් තියෙනවා. 19 අප්‍රේල් 1 අඩමාන ණය වෙන් කිරීම 19 අප්‍රේල් 1 ප්‍රාග්ධනය බැංකු ණය විදුලි වියදම් ජලය වෙළඳ ලැබිය යුතු මුදල් ගෙවිය යුතු මුදල් වැටුප් වේතන ප්‍රවාහන අතැති මුදල් බැංකු මුදල් රක්ෂණ වියදම් ප්‍රචාරණයේ ගැනීම. ඔන්න ඔය විදිහට තමයි අපිට ගානේ තොරතුරු දෙන්නේ. හරි. දැන් අපි ගානට යමු. 2020 මාර්තු 31 දිනට, ඒ කියන්නේ ගිණුම් වර්ෂාන්තිම දවසට අවසාන තුගේ පිරිවැයට 3800කට අගය කරන ලදී. දැන් අපි කතා කරලා තියෙනවා. අපේ කලින් වීඩියෝ එකේදීත් අපි කතා කළා අවසාන තුගේ කියන එක කොහොමද ගලපන්නේ? නේද? අවසාන තුගේ කොහොමද ගලපන්නේ? right. දැන් ඔයාට අපි කලින් කතා කරපු කලින් වීඩියෝ බලන්න. එතකොට මේ ගැන වැඩි අවබෝධයක් ලැබෙවි. නමුත් අපි යලිත් මතක් කළොත් කොහොමද අපි අවසාන තුගේ ගලපන්නේ? මේක තමයි අපේ නෝට් එක අපි අන්තිම දවසේ ලියලා තියෙනවා. සෑම විටම අවසාන තුගේ පිරිවැය ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැයට අඩු කොට පෙන්නන්න. අවසාන තුගේ පිරිවැය ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැයට දාන්න ඕනේ. ඔව් මේ තියෙනවානේ. අවසාන තුගේ පිරිවැය 3800.3. දැන් ගානේ ශේෂ පරීක්ෂම දහස් වලින් දෙන නිසා ගැලපිලි ටික රුපියල් වලින් දුන්නට අපි හදන්න ඕන දහස් වලින්. එහෙනම් අවසාන තුගේ පිරිවැය දහස් වලින් 3800. දැන් අපේ නෝට් එකේ කිව්වේ මොකද්ද? සෑම විටම අවසාන තුගේ පිරිවැය ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැයට අඩු කොට පෙන්නන්න. එහෙනම් අපි යනවා දැන් අපේ ආදායම් ප්‍රකාශනයේට. අපේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැයට අපි දානවා අවසාන තුගේ අඩු කරලා පෙන්නන්නේ වරහනක දාන්නේ 3800යි. හරිනේ. ඔන්න දැන්. ඊගාවට අපේ නෝට් එකේ අපි කියලා තියෙනවා අවසාන තුගේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධ යන අගයෙන් වඩා අඩු වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ උඩින්ම පෙන්නේ. හරි. අවසාන තුගේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධ යගයෙන් වඩා අඩු වගේ. ඊට පස්සේ අපිට කියනවා යම් හේකින් ශුද්ධ උපලබ්ධ යගේ දී නොමැතිනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නේද අවසාන තුගේ පිරිවැය. දැන් අපේ මේ ගානේ පුතේ අපිට ශුද්ධ උපලබ්ධ යගේ කියලා එකක් දීලා තිබෙන්නේ. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි අවසාන තුගේ විදිහට පෙන්වන්නේ පෙර පෙන්නපු 3800 පිරිවැයමයි. කොහෙද පෙන්වන්නේ? ජංගම වත්කම් යටතේ උඩින්. අපි ඒවා නෝට් එකක ගිය සතියේ කතා කළා. කලින් වීඩියෝ එකේ කතා කළා. එහෙනම් අපි මේ ආපු 3800 ජංගම වත්කම් යටතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උඩින්ම පෙන්නනවා අවසාන තුගේ. දැන් ඔයාහයි මොන තීරුවේද පෙන්නන්නේ? තීරු තුනක් තියෙනවා. ඇත්තටම දෙවනි මැද්දේ තීරුවේ තමයි සාමාන්‍යයෙන් දාන්නේ. ඔන්න දැම්ම අවසාන තුගේ 3800යි.
right අපි එහෙනම් ගානේ පළවෙනි ගැලපිල්ල කරලා ඉවරයි. අවසාන තුගේ කොහෙද දාන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කයන්ට දානවා. ආදායම් ප්‍රකාශනයේ විකුණු පිරිවැයටේ අඩු කිරීම අයිතමක් ලෙස පෙන්වනවා. ඊගාවට රුපියල් 6000ක පිරිවැය වූ ලී බඩු 2019 ඔක්තෝබර් මාස 1 දී සීමා සහිත එක් සමාගමේ ණය පදනම මත මිලදී ගන්නා ලදී. 600ක පිරිවැය වෙච්ච ලී බඩු. මේ ගිණුම් පොත්වල වාර්තා කර නොතිබුණි. ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වන්නේ පහත පරිදි පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ෂෙයා කිරීමයි. මේ බලන්න ලී බඩු ෂෙයා කරන්න උන වර්ෂයකට 125. අපි 600ක පිරිවැය වෙච්ච ලී බඩු ගත්තා පොත්වල වාර්තා කරලා නැහැ. නිකමට බලන්න මේ ශේෂ පිරික්සමේ ලී බඩු තියෙනවද කියලා? නෑ නේද? ඉඩම ගොඩනැගිලි මෝටර රථ තිබ්බට ලී බඩුව නැහැ. ලී බඩුව වාර්තා කරලා නැහැ. එහෙනම් අපි ලී බඩුව වාර්තා කරමු. කීයක ලී බඩුවක්ද ගත්තේ? 600ක ලී බඩුවක්. right. අපි යනවා ලී බඩුව වාර්තා කරන්න. කොහෙද වාර්තා කරන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවනවත්කමක අපි දානවා ලී බඩු. හරි. අපි දානවා ලී බඩු. කීයක්ද ලී බඩුවේ පිරිවැය? 600යි. අපි ලියනවා ලී බඩු පිරිවැය 600යි. දැන් මේ ලී බඩුව ෂෙයා කරන්න ඕනේ. දැන් අපි වත්කමක් ෂෙයා කරන්නේ කොහොමද? අපි වත්කමක් ෂෙයා කරන්නේ කොහොමද? කලින් වීඩියෝවේ අපි කතා කරලා තියෙනවා. මේ බලන්න. ජංගම නොවනවත්කම් ෂෙයා කිරීම. මේක කලින් වීඩියෝ එකේ තියෙනවා. කොහොමද කරන්න ඕනේ? ඊටන් කිසි විටක ෂෙයා නොවි. එනිසා ඊටමේ පිරිවැයම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවනවත්කම්යේ ධාරණාගේ ලෙසද පෙන්වයි. අපි ඒක ඇල්ල කරලා එමුද? ඊටන් කිසි විටක ෂෙයා වෙන්නේ නැහැ කියන. අපේ ගානේ ඊටමක් තියෙනවා. බලන්න අපේ ගානේ ශේෂ පරීක්ෂමේ ඊටමක් තියෙනවද කියලා. අපි ඊටම කරමු. ලී බඩු කරන්න ගියේ. නමුත් අපි ඊටම කරමු. ඔව් මේ තියෙනවා. ඊටමේ පිරිවැය කීයක් තියෙන්නේ? 3000යි. දැන් අපි නෝට් එකේ මොකක්ද කිව්වේ? ඊටන් කිසි විටක ෂෙයා නොවේ මේ. එම නිසා ඊටමේ පිරිවැයම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවනවත්කම්යේ ධාරණාගේ ලෙසද පෙන්වයි. කීයද දැන් අපේ ඊටමේ පිරිවැය? අපේ ඊටමේ පිරිවැය 3000යි. ඒ 3000ම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ධාරණාගේ විදිහට පෙන්වන්නේ. අපි දාමු ඉඩක්. අපි දානවා ඉඩක්. කීයද ඊටමේ පිරිවැය? 3000යි. ඊටමේ පිරිවැය අපි දානවා 3000යි. ඉඩම් ෂෙයා වෙන්නේ නේ. සමුච්චිත ෂෙයා බිඳුව. එතකොට ඉඩම් වල ධාරණාගේ කීයද? ධාරණාගයක් 3000යි. right? අපි ලී බඩුව ගැන බලන්න කී දැන් මේ ඉඩම් ෂෙයා වෙන්නේ නැති නිසා ඉඩම් ගැන කරන්නේ ඔච්චරයි. සමුච්චිත ෂෙයාට දාන්නේ බිඳුව. right. අපි ඊට පස්සේ ලී බඩුව ෂෙයා කරන හැටි බලමු. කොහොමද කියන්නේ? ගැටලුවේ දී ඇති ෂෙයා ප්‍රතිශතයේ වත්කමේ පිරිවැය ගුණ කොට ලැබෙන වාර්ෂික ෂෙයා ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදමකි. එහෙත් මෝටර රථ ෂෙයා බෙදා හැරීමේ වියදමකි. ගැටලුවේ දී ඇති ෂෙයා ප්‍රතිශතයෙන් වත්කමේ පිරිවැය ගුණ කොට ලැබෙන වාර්ෂික ෂෙයා. බලන්න දැන් අපේ ගැටලුවේ ලී බඩු වල පිරිවැය අපිට දීලා තිබ්බද? ඔව්නේ දීලා තිබ්බනේ. කීයක්ද ගත්තේ ලී බඩු? ලී බඩුව ගත්තේ 600කට. ඒ 600 වැඩි කරන්න තියෙනවා ෂෙයා ප්‍රතිශතය. එහෙමනේ කියන්නේ. එහෙනම් 600 වැඩි කරන්න උන 125යි. ඔයා කොහේ හරි තැනක පොලේක ලියන්න. අපි මොකද්ද කරන්නේ? 600 වැඩි කරනවා 125යි. නේද? මම ඕනනම් මෙන්න මේ හරිය ලියන්න. කොහොමද කරන්නේ? 600 වැඩි කරනවා 125යි. වැඩි කරා 25න් බෙදුවා 100. එතකොට එනවා වාර්ෂික ෂෙයා. අපිට දැන් කියන්නේ කොහොමද? මේ බලන්න අපිට කියන්නේ කොහොමද කියලා. ගැටලුවක දී ඇති ෂෙයා ප්‍රතිශතයෙන් වත්කමේ පිරිවැය ගුණ කොට ලැබෙන වාර්ෂික ෂෙයා. හරිනේ. ගැටලුවේ දී ඇති පිරිවැය 600යි. දීලා තියෙන ෂෙයා ප්‍රතිශතයෙන් වැඩි කරපුවම 100න් 125න් වැඩි කරපුවම ලැබෙන වාර්ෂික ෂෙයා. හරි. මෙහිම වැඩි කළොත් වාර්ෂික ෂෙයා ලැබෙනවා. හැබැයි අපේ ගානේ මේ ලී බඩු අරන් තියෙන පුතේ 2019 ඔක්තෝබර් 1. අපේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ 2020 මාර්තු 31. එහෙනම් අවුරුද්දක් මේ ලී බඩු අපිත් එක්ක තිබිලා නැහැ. ඇඟිලි ගයින් ඔක්තෝබර් 1 ඉඳන් මාර්තු 31කට කොච්චර කාලයක්ද? ඔක්තෝබර් 1 කියද්දි ඔක්තෝබර් වලටත් ඇඟිල්ලක් නවන්න වෙනවා. ඔක්තෝබර් 1 කියද්දි ඔක්තෝබර් මාසේ තිබ්බනේ මේ ලී බඩු. එහෙනම් ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස 6ක් මේ ලී බඩුව තිබිලා තියෙනවා. එහෙනම් අපේ කාලෙට මේ ලී බඩුවේ ෂෙයා වෙන්නේ 600 වැඩි කිරීම 125 වැඩි කිරීම. වැඩි කිරීම 6 බෙදීම 12. ඇයි? හේතුව තමයි මාස 6යි තිබ්බේ. 12 කියන්නේ අවුරුද්දකට සාමාන්‍ය මාස 12නේ තියෙන්නේ නේද? 600 වැඩි කිරීම 25 බෙදීම 100 වැඩි කිරීම 6 බෙදීම 12. ඔන්න අපිට එනවා අපේ කාල පරිච්ඡේදය තිබ්බේ මාස 6යි. ඒ මාස 6ට ෂෙයා වීම කීයද ඉන්නේ ලී බඩුවේ ෂෙයා? 75. දැන් කොහෙද ඔය 75 දාන්නේ? මේ බලන්න අපේ නෝට් එකේ අපි ඉගෙනගෙන තියෙනවා. ගැටලුවක දී ඇති ෂෙයා ප්‍රතිශතයෙන් වත්කමේ පිරිවැය ගුණ කොට ලැබෙන වාර්ෂික ෂෙයා. ඒ කියන්නේ අපේ ගානේ හැටියට 75. ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදමකි. ඒත් මෝටර රථ ෂෙයා බෙදා හැරීමේ වියදම. මේ 75 මෝටර රථ ෂෙයා නෙමෙයි ලී බඩු ෂෙයා. එහෙනම් ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම. right? අපි යන් ආදායම් ප්‍රකාශනයේ.
අපි ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් වලට යනවා. මෙන්න තියෙනවා පරිපාලන. අපි පරිපාලන වියදම් වල දාමු. පරිපාලන වියදම් අපි දානවා. ලීබඩු ෂෙයා නේද? ලීබඩු ෂෙයා. කීයද අපිට ආවේ? 75යි. අපි පෙන්නමු ලීබඩු ෂෙයා 75යි. ඔන්න දැන්. එතනින් ෂෙයා ඉවරද? නැත. තව තියෙනවා. ඉහත පළමු පියවරේදී ලද වාර්ෂික ෂෙයා වීමට අපේ ගානේ නම් 75යි. දැන් වාගේ අපේ ගානේ මාස 6 ෂෙයා වීමට ඕක ඉතින් අපේ ගානේ ලීබඩ තිබ්බේ මාස 6යි. ඒ ෂෙයා වීමට අපේ ගානේ හිටියේ 75ට. ශේෂ පිරික්සුමේ බැර පැත්තේහි සඳහන් වසර ආරම්භක දිනට සමුච්චිත ෂෙයා වීම එකතු කොට ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සඳහන් වසර ආරම්භක දිනට සමුච්චිත ෂෙයා වීමට එකතු කොට බලන්න වාගේ ශේෂ පිරික්සුමේ බැර පැත්තේ තියෙනවද කියලා වසර ආරම්භක දින සමුච්චිත ෂෙයා මේ බලන්න මෙන්න ශේෂ පිරික්සුමේ බැර පැත්තේ තියෙනවද වසර ආරම්භක දිනට සමුච්චිත ෂෙයා මේ තියෙනවා මේ 2019 අප්‍රේලකට කියලා හැබැයි ලීබඩු සමුච්චිත ෂෙයාක් නෑ ඇයි මේ ලීබඩුව අලුතෙන් ගත්තේ එහෙනම් ලීබඩු සමුච්චිත ෂෙයා මේ ශේෂ පිරික්සුමේ නෑ බිඳුවයි තියෙනවා තියෙන බිඳුවයි මේකේ නෑ හරි අන්නේ ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සඳහන් වසර ආරම්භක සමුච්චිත ෂෙයා වීමට ඒ කියන්නේ බිඳුවට එකතු කොට එහෙනම් 75 ධන බිඳුව 75මයි ලැබෙන අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොනවත්කමැත්තේ සමුච්චිත ෂෙයා තීරුවේ පෙන්වනවා එහෙනම් අපේ පළමු පියවරේ ලද ෂෙයා 75යි ඒ 75 ශේෂ පිරික්සුමේ බැර පැත්තේ තියෙන වර්ෂ ආරම්භක සමුච්චිත ෂෙයා කව කරනවා බිඳුවයි එහෙනම් බිඳුව ධන 75 කියන්නේ 75යි සමුච්චිත ෂෙයා තීරුවේ දාන්න කියලා ඔන්න දැන් සරලයි ඊට පස්සේ ෂෙයා උතනින් ඉවරද නැහැ ඊගාවට කියනවා වත්කමේ පිරිවැය සමුච්චිත ෂෙයා අඩු කළ පසු ලැබෙන අගය ධාරණ තීරුවේ පෙන්වනවා එහෙනම් ධාරණ අගයේ තීරුවේ අපි පෙන්නනවා පිරිවැයෙන් සමුච්චිත ෂෙයා අඩු කළාට පස්සේ උත්තරේ 600න් 75 අඩු කළාට පස්සේ උත්තරේ කීයද 525 හරිනේ රයිට් ඔන්න අපි ලීබඩුව ෂෙයා කරමු ඊගාවට මොනවද ෂෙයා කරන්න කියන්නේ ඊට පස්සේ මේගොල්ලෝ කියනවා ගොඩනැගිලි වර්ෂයකට 100%යි අපි හොයාගමු ගොඩනැගිලි වල පිරිවැය කීයද මෙන්න පුතේ ගොඩනැගිලි පිරිවැය 3500යි දාමු අපි දානවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ගොඩනැගිලි දැම්ම පිරිවැය කීයද පිරිවැය 3500යි දැම්ම දැන් 3500ට ෂෙයා කරන්න ඕන කීයද ෂෙයා ප්‍රතිශතය කිව්වේ 100%යි කොහෙද තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ ගොඩනැගිලි වර්ෂයකට 100%යි ඉතින් 3500ට 100%ක් වගේ කැල්කියුලේටර් එක ගහලා හොයාගන්න 3500ට 100%ක් කීයද 175යි එහෙනම් වාර්ෂික ෂෙයා කොහෙද දාන්න කිව්වේ ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදමක අපි ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදමක පෙන්නනවා ගොඩනැගිලි ෂෙයා කීයද පෙන්වන්නේ අර ආපු ගාන කීයද අපිට ආවේ 175යි 3500 100%යි 175යි ඔන්න පෙන්වනවා ගොඩනැගිලි ෂෙයා 175 ඊගාවට ඉහත පළමු පියවරේදී ලද ෂෙයා වීමට මෙන්න මේ 175ට ඒකනේ පළමු පියවරේදී ලද ෂෙයා එක්කව කරන්ට කියනවා ශේෂ පිරික්සුමේ බැර පැත්තේ තියෙන වසර ආරම්භක සමුච්චිත ෂෙයා මෙන්න ශේෂ පිරික්සුම මෙන්න වසර ආරම්භක දවස මෙන්න බැර පැත්තේ තියෙන සමුච්චිත ෂෙයා 620යි දැන් ඔයා 175ට එක්කව කරන්ට 620ක් 795යි 795යි ඒ 795 ඔයා කොහෙද පෙන්නන්නේ ඒ 795 ඔයා පෙන්නනවා සමුච්චිත ෂෙයා යටතේ හරි සමුච්චිත ෂෙයා යටතේ පෙන්නනවා 795යි 795ක් අපි සමුච්චිත ෂෙයා යටතේ පෙන්නපුවාම අපිට ධාරණාගේ ලැබෙනවා ඊගාවට. කීයද ධාරණාගේ ලැබෙන්නේ 2705යි. ඒ විදිහට නේද අපේ නෝට් එකේ කියලා තිබ්බේ. අපේ නෝට් එකේ කියපු ඒ විදිහට අපි මේක හදාගෙන යනවා. එහෙනම් අපි දැන් ඉඩම ෂෙයා කළා. ඉඩම් ෂෙයා වෙන්නේ ගොඩනැගිල්ල ෂෙයා කළා ලස්සනට. ලීබඩු ෂෙයා කළා ලස්සනට. රයිට්. අපි බලමු ඊගාවට තව මොනවද තියෙන්නේ කියලා. හරි. පොතේ එතකොට අපි දැන් ගොඩනැගිලි ෂෙයා කළා. රයිට්. ඊගාවට අපිට තව තියෙනවා මෝටර් වාහනයක් මේ බලන්න දැන් මෝටර් වාහනේ පිරිවැය 2700යි එතකොට අපි මෝටර් වාහනේත් දානවා ජංගම නොනවත්කමක පිරිවැය 2700යි ඊට පස්සේ බලමු මෝටර් වාහන ෂෙයා කරන්න කියන්නේ කොච්චරක්ද කියලා මේ බලන්න ඒගොල්ලෝ කියනවා මෝටර් වාහන ෂෙයා කරන්න කියලා 120ක් දැන් එතකොට මොකට 120ක්ද ෂෙයා කරන්නේ අපි අර කලින් දාපු 2700ට 120ක් ඒ කියන්නේ 2700ට 110ක් නම් 270යි 120ක් කියන්නේ 540යි. දැන් මෝටර් වාහන ෂෙයා පරිපාලන වියදමක්ද? නෑ. අපි ඒක ඉගෙනුවා. මේ බලන්න. අපි ඉගෙනුවා එහෙත් මෝටර් රථ ෂෙයා බෙදා හැරීමේ වියදම. එහෙනම් දැන් ඔයාලට මෝටර් වාහන ෂෙයා විදිහට ආපු මේ 540 අපි පෙන්නනවා දැන් ප්‍රකාශනයේ හැබැයි මොන ෂෙයා වීමක් විදිහටද පෙන්වන්නේ බෙදා හැරීමේ වියදමක් විදිහට තමයි අපි පෙන්වන්නේ මෝටර් රථ ෂෙයා 540 right එතකොට දැන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගියොත් පිරිවැය තියෙනවා සමුච්චිත ෂෙයා තියෙනවා
සමුච්චිත ශේ දාන්න එපා මෝටර වාහන වල. කොහොමද සමුච්චිත ශේ හොයාගන්නේ? අපිට ආවේ 540යි. වර්ෂයේ ආරම්භක දවසට මෝටර වාහන ෂේ වෙලා තිබ්බ 440ක්. එහෙනම් දැන් වාට සිද්ධ වෙනවා 440ට 540 එක්කව කරන්න. එතකොට එනවා මෝටර රථ සමුච්චිත ෂේ 980ක්. දැන් දහරණගේ කොහොමද හොයන්නේ? 2700 980 අයින් කරනවා 1720යි. ඊට පස්සේ පුතේ අපි මේ තීරු තුනම එක්කව කරනවා. හැබැයි මේ තීරු තුනම එක්කව කරද්දී පිරිවැය හා සමුච්චිත ෂය කියන තීරු දෙක වහලා දානවා. ධාරණගේ තීරු ඉස්සරහට ඉදිරි කරනවා. ඔයා මතක් තියාගන්න ඕන අපේ සමහර ළමයි හිතන් ඉන්නවා මේ පිරිවැය හා සමුච්චිත ෂය කියන භාවිතය මේ ජංගම වත්කම් වලට මේ යටට යනකම් එනවා කියන්නේ නැත. පිරිවැය හා සමුච්චිත ෂය කියන භාවිතය මේ ජංගම නොවන වත්කම් වල දාපුවම ඉවරයි. මෙතනින් මේක වැහුවා ඊට පස්සේ මේ තීරු නිකන් තීරු නිකන් තීරු. එව්ව පිරිවැ මේ පළවෙනි තීරුව පිරිවැය තීරුව, දෙවෙනි තීරුව සමුච්චිත ෂය තීරුව, තුන්වෙනි තීරුව ධාරණගේ තීරුව. එහෙම කියන්න බෑ. එහෙම කියන්නේ ජංගම නොවනවත්කම් සඳහා පමණයි. මේ ටික දාලා ඉවරුනාට පස්සේ මේ කතාව එතනින් ඉවරයි. හරි. මම හිතුවා මේ කතාව ඔයාලට වැටහෙනවා ඇති කියලා. අපි යන්කෝ ඊගාව ගැලපිල්ලට. දැන් අපි ගැලපිලි දෙකක් සාර්ථකව කළා. තුන්වෙනි ගැලපිල්ල පහත සඳහන් වෙළඳ ලැබිය යුතු මුදල් ශේෂයන් බොල් ණය ලෙස ලියා හැරීමට කළමනාකරණය තීරණය කළේ. මේ බලන්න ප්‍රසන්නගෙන් සමන්ත ඇසෝසියේට්ස් DKW ඒවා බොල් ණය ලෙස ලියා හරිනවා. ඒ කියන්නේ මෙවුවා අපිට සල්ලි විදියට ලැබෙන්නේ නැති හින්දා බොල් ණය විදියට කපලා දානවා. දැන් අපි බොල් ණයක් ගිණුම්ගත කරන්නේ කොහොමද? රයිට්. අපි ඒකත් ඔයාලට නෝට් එකේ උගන්වන්නම්. බොල් ණයක් ගිණුම්ගත කරන්නේ කොහොමද? අපි බලමු අපිට බොල් ණය ගිණුම්ගත කිරීම ඉගෙන ගන්න පුළුවන්ද කියලා. මේ බලන්න අපි මෙන්න මෙතන කියනවා. කොහොමද? ගැලපිල්ලේ සඳහන් බොල් ණය ප්‍රමාණය. කොහේ තියෙන බොල් ණය ප්‍රමාණයද? ගැලපිල්ලේ සඳහන් බොල් ණය ප්‍රමාණය. දැන් අපේ ගානේ කෝ ගැලපිල්ලේ බොල් ණය. අපේ ගානේ කෝ ගැලපිල්ලේ බොල් ණය. මේ තියෙන්නේ අපේ ගැලපිල්ල තුන්වෙනි ගැලපිල්ලේ බොල් ණය විදියට කපන්න කියනවා 850. එහෙනම් මෙන්න මේ කියන 850. ගැලපිල්ලේ සඳහන් බොල් ණය ප්‍රමාණය ශේෂ පිරික්සුමේ සඳහන් බොල් ණය වලට එකතු කොට ලැබෙන පිළිතුර. ශේෂ පිරික්සුමේ සඳහන් බොල් ණය වලට එකතු කොට ලැබෙන පිළිතුර කොහෙද දාන්නේ? ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදයන්ට දෙපෙන්නවා. දැන් පැහැදිලි ගැලපිල්ලේ තියෙන බොල් ණය ප්‍රමාණය ශේෂ පිරික්සුමේ තියෙන බොල් ණය වලට එකතු කරලා ලැබෙන පිළිතුර ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම. මතකයි? දැන් අපේ ගැලපිල්ලේ තියෙන බොල් ණය කීයද? 850යි. කො ශේෂ පිරික්සුමේ බොල් ණය? ශේෂ පිරික්සුමේ බොල් ණය තියෙනවද කියලා බලන්න. ශේෂ පිරික්සුමේ පුතේ බොල් ණය නෑ. එහෙනම් ශේෂ පිරික්සුමේ තියෙන බිඳුවයි. ගැලපිල්ලේ තිබ්බ 850ට ශේෂ පිරික්සුමේ තියෙන බිඳුව එක්කව කරපුවම උත්තරේ 850යි. ඒ 850 පෙන්නන්න කිව්වා කොහෙද? ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදමට. එහෙනම් යනවා අපි ආදායම් ප්‍රකාශනයේට. අපි යනවා බෙදා හැරීමේ වියදමට. අපි පෙන්නනවා බොල් ණය 850 දන බිඳුව 850යි. මොකක්ද 850? ගැලපිල්ලේ තිබ්බ එක. මොකක්ද බිඳුව? ශේෂ පිරික්සුමේ තිබ්බ එක. ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ නෑ අත්තටම. නා 850 දන බිඳුව උත්තරේ 850යි. මම හිතනවා ඔයාට පැහැදිලි ඇති බොල් ණය ගලපපු හැටි වල පළවෙනි පියවර ඔයාට පැහැදිලි ඇති. බොල් ණය ගැලපිල්ල එතනින් ඉවර නෑ. මේ බලන්න. ඊට පස්සේ කියනවා ගැලපිල්ලේ සඳහන් බොල් ණය ප්‍රමාණය. ඒ කියන්නේ 850. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වෙළඳ ලැබිය යුතු දෑවනි. ඒ කියන්නේ අපි දන්න භාෂාවෙන් කිව්වොත් ණය ගැතියන්ගේ අඩු කොට ලැබෙන පිළිතුර ජංගම වත්කම් යටතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පළමු තීරුවේ පෙන්නනවා. අන්න ජංගම වත්කම් යටතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පළවෙනි තීරුවේ වෙළඳ ලැබිය යුතු දෑ විදිහට පෙන්වන්න ඕන මොනවද? අපේ ගැලපිල්ලේ තිබ්බ බොල් ණය ප්‍රමාණය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නට වෙනවා වෙළඳ ලැබිය යුතු දෑ වලින් අඩු කරලා. ඒ කියන්නේ දැන් ඔයාගේ ගැලපිල්ලේ තියෙනවනේ බොල් ණය විදිහට කීයද තිබ්බේ ගැලපිල්ලේ? බොල් ණය විදිහට තිබ්බනේ පුතේ 850. මේ 850 වා අඩු කරන්න ඕන ශේෂ පිරික්සුමේ තියෙන වෙළඳ ලැබිය යුතු දෑ වලින්. මේ බලන්න ශේෂ පිරික්සුමේ වෙළඳ ලැබිය යුතු මුදල් තියෙනවා 3850. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා 3850න් 850 අඩු කරා. නේද? 3850 නේ තියෙන්නේ. ඔව්. ඒකෙන් 850 අයින් කරපුවම 3000යි එන්නේ. අන්නේ එන 3000 ඔයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ මේ තියෙන වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ වෙළඳ ලැබිය යුතු දෑ විදිහට පෙන්නනවා. අර 3000 මොකද්ද 3000? දැන් බලන්න ඔයාගේ ශේෂ පිරික්සුමේ තියෙන්නේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා 3850යි නේ 3850යි. නමුත් මම පෙන්වුවේ 3000යි කියලා. එයි මම 3000 පෙන්වුවේ 3850ක වෙළඳ ලැබිය යුතු දෑ වලින් බොල් ණය විදිහට ගැලපිල්ලේ තිබ්බ 850 අඩු කළාට පස්සේ එන ශේෂයයි අපි වෙළඳ ලැබිය යුතු දෑ විදිහට පෙන්නන්නේ. හොඳින් මතක් තියාගන්න දෙවෙනි තීරුවේ මේ පෙන්වන්නේ පළවෙනි තීරුවේ පෙන්වන්නේ. right ගානට යන්න. ඊට පස්සේ ගානේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ ගානේ කියනවා
ඉතිරි වෙළඳ ලැබිය යුතු මුදල් ශේෂය. දැන් ඉතිරි වෙළඳ ලැබිය යුතු ශේෂය කියලා කියන්නේ අර 850 කැපුවට පස්සේ අපිට ආපු 3000යි. 100ට 10ක පොදු ප්‍රතිපාදනයක් අටමාන ණය සඳහා සිදු කළ යුතුයි. දැන් මොකද්ද පුතේ අඩමාන ණයක් කියන්නේ? මොකක්ද බොල් ණයක් කියන්නේ? බොල් ණය මේ අපි කලින් කතා කළේ බොල් ණය කියන්නේ අපිට සල්ලි දෙන්න ඉන්න ණයගැතිය කිසි දවසක අපිට සල්ලි දෙන්නේ නැහැ. අන්න බොල් ණය. හිතන්නකෝ අපිට සල්ලි දෙන්න හිටිය ණයගැතිය 850ක මේක මලා. දැන් මලා නංගෙන් සල්ලි හම්බෙන්නේ අන්න බොල් ණය. ඒතකොට අඩමාන ණය වෙන් කරනවා කියන්නේ අඩමාන ණය කියන්නේ අපිට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. දැන් හිතන්න අපෙන් ණයට බඩු අරන් ගිහින් තියනවා සිල්වා හරි කවුරු හරි කියලා මිනිස්සේ. ඒ මිනිස්සයා හැමදේම ණයට තමයි බඩු ගෙනිච්චි. හැබැයි පඩිය ගත්ත දවසේ අපිට සල්ලි දෙනවා. දැන් මේ පාර අපිට ආරංචි වෙනවා අපෙන් ණයට අරන් ගිය සිල්වා මහත්තයාට ලය පිළිකාවක් හැදිලා. දැන් මිනිහට සෙත්පතලා අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගමේ ගෑනු ටිකයි බෝධි පූජාක් තියනවා කියලා අපිට ආරංචි වෙනවා. සාමාන්‍ය බෝධි පූජා වලට ගෑනු නියන් ලොකු හාමුදුරුවෝ ගෑනු. ඒ කියන්නේ දැන් මේ සිල්වා මහත්තයා ඉන්නේ පරලොවත් මෙලොවත් අතර. බැරි වෙලාව සිල්වා මහත්තයා මලොත් කලුරිය කළොත් පරලෝසපත් වුණොත් ගමේ ගොඩේ භාෂාවෙන් කිව්වොත් කූරියා ගැහුවොත් වලකච්ච ගැහුවොත් අපිට සිල්වගෙන් අය වෙන්න තියෙන මුදල ලැබෙන්නේ නැහැ. දැන් සිල්වගෙන් ලැබෙන්න තියෙන මුදල මේ කතා කරන මොහොත වෙද්දි තියෙන අඩමානෙට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් අඩමාන ණය. හරි ඒක තේරෙනවද? එහෙනම් මේ ගානේ මොකද්ද මේ කියන්නේ? පහත සඳහන් වෙනද ලැබිය යුතු මුදල් බොල් ණය ලෙස ලියා හැරීමට කළමනාකරණය තීරණය කළා. ඒ කියන්නේ මේ 850 ලැබෙන්නේ නැහැ. මේට අමතරව ඉහත ලියා හැරීම සිදු කිරීමෙන් පසු 2020 මාර්තු 31 ඉතිරි වෙනද ලැබිය යුතු මුදල් ශේෂයෙන්. ඒ කියන්නේ 3000යි. ලිව්වට පස්සේ කැපුවට පස්සේ ආවේ 3000නේ. 100ට 10ක පොදු ප්‍රතිපාදනයක් අඩමාන ණය සඳහා වෙන් කරන්න ඕන. ඒ 3000න් 100ට 10ක් පොඩක් පැත්තක ලාභින් පැත්තක තියලා තියන්න බැරි වෙලාවක් නොලැබුණොත් අපි දැම්ම තියා ලෑස්ති වෙනවා. 3000න් කීයක්ද 100ට 10ක්. දැන් පුතේ අපි ගාන හතට තැන්ට ආවෝ. දැන් වෙළඳ ලැබිය යුතු දැන් 3000යි. ඒකෙන් 100ට 10ක් අඩමාන ණය වෙන් කරනවා. 3000න් 100ට 10ක් කියන්නේ 300යි. 3000න් 300 අඩු කළාට පස්සේ උත්තරේ 2700යි දකුණට ගේනවා. ඕක අපි වාට නෝට් එකක පැහැදිලි කළොත් මේ බලන්න අඩමාන ණය වෙන් කිරීම. මොකක්ද කියන්නේ? ගැළපිල්ලේ සඳහන් අඩමාන ණය ප්‍රමාණය හෝ ප්‍රතිශතය. දැන් අපේ ගානේ තිබේ ප්‍රතිශතය 110ක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පළමු තීරුවේ දමා ඇති වෙළඳ ලැබිය යුතු දේවලින් අඩු කොට ලැබෙන පිළිතුර දෙවන තීරුවට මාරු කරන්න. හරිනේ? ගැළපිල්ලේ සඳහන් අඩමාන ණය ප්‍රමාණය හෝ ප්‍රතිශතය කියන්නේ 110යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පළමු තීරුවේ දමා ඇති වෙළඳ ලැබිය යුතු දේවලින් අඩු කොට ලැබෙන පිළිතුර දෙවන තීරුවට මාරු කරන්න. දැන් බලන්න අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පළවෙනි තීරුවේ දැන් මේ 3000යි. ඒකෙන් 110ක් කියන්නේ 300යි. 3000න් 300 අඩු කළාට පස්සේ උත්තරේ දෙවනි තීරුවට මාරු කරනවා 2700යි. done. අපි ඒක කළා. ඊට පස්සේ ඉහත පළමු පියවරේදී ලද අඩමාන ණය වෙන් කිරීමත් සමග මෙන්න මේ 300ත් එක්ක ශේෂ පිරික්සුමේ බැලපැත්තේදී ඇති වසර මුල අඩමාන ණය වෙන් කිරීම සසදන්න. මේ අපිට ආපු 300ත් එක්ක සසදන්න කියනවා ශේෂ පිරික්සුමේ බැලපැත්තේ තියෙනවලු අවුරුද්ද මුලට අඩමාන ණය වෙන් කිරීමක් බලන්න තියෙනවද කියලා. ඕනේ මේ තියෙන්නේ 2019 අප්‍රේල් එක කියන්නේ මුලනේ. අඩමාන ණය වෙන් කිරීමක් තියෙනවා 200ක. අපිට ආවේ 300යි ශේෂ පිරික්සුමේ තියෙන්නේ 200යි. ඔන්න සංසන්දනය කළා. අපිට ආවේ 300යි ශේෂ පිරික්සුමේ තියෙන්නේ 200යි. right සංසන්දනය කරන්න කළා. ඊට පස්සේ කියනවා ශේෂ පිරික්සුමේ සදහන් ප්‍රමාණය අඩු නම් අඩුයි නේද? අපිට ආවේ 300යි ශේෂ පිරික්සුමේ තියෙන්නේ 200යි. ශේෂ පිරික්සුම අඩුයි. එකී අඩු ප්‍රමාණය කීයද? අඩු ප්‍රමාණය 100යි. අපිට ආවේ 300යි ශේෂ පිරික්සුමේ තියෙන්නේ 200යි. එකී අඩු ප්‍රමාණය කියන්නේ 100යි. අඩු ප්‍රමාණය අඩමාන ණය නෙමෙයි ණය අඩමාන ණය ඌන වෙන් කිරීමක් ලෙස ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම් යටතේ පෙන්වනවා. අන්න. දැන් එහෙනම් මේ 100 අඩමාන ණය ඌන වෙන් කිරීමක් විදිහට ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම් යටතේ පෙන්වනවා. එහෙනම් අපි එනවා ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදමක දානවා අඩමාන ණය කියලා කීයද 100යි. හරි සරලයි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පළවෙනි තීරුවේ දාලා තියෙන ණය ගැතියන්ගේ ගැළපිල්ලේ තියෙන ප්‍රතිශතය වෙන් කරනවා. වෙන් කරලා එන උත්තරේ දෙවෙනි තීරුවට මාරු කරනවා. මේ අපිට පළමු පියවරේ ආපු 301 සංසන්දනය කරනවා. ශේෂ පිරික්සුමේ බැරපැත්තේ අවුරුද්ද මුලට තියෙන අඩමාන ණය වෙන් කිරීම. කීයද තිබ්බේ 200යි. එතකොට එකී ප්‍රමාණය මදි නම් දැන් මදි කීයක්ද මදි 100ක් මදි. මදි නම් මදි ප්‍රමාණය අඩමාන ණය ඌන වෙන් කිරීමක් විදිහට බෙදා හැරීමේ වියදම් වල දාන්න. බැරි වෙලාවක් තිබ්බ ප්‍රමාණය වැඩි නම් මේ බලන්න ශේෂ පිරික්සුමේ සඳහන් ප්‍රමාණය වැඩි නම් දැන් අපේ ගානේ අඩු වුණා. එකී වැඩි ප්‍රමාණය අඩමාන ණය අධි වෙන් කිරීමක් ලෙස
ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීම වියදම් තුල වරහනක පෙන්වන්න. දැන් මේ ගාන එහෙම උන්නේ එහෙම වුණොත් එහෙම පෙන්නනවා. කොහොමද එහෙම වුණොත්? දැන් අපිට ආවේ අඩමාන ණය වෙන් කිරීම 300නේ. බැරි වෙලාවත් හිතන්න ශේෂ පරික්ෂමේ බැරපැත්තේ තිබ්බ අඩමාන ණය වෙන් කිරීම 350යි කියලා. අපිට එන්නේ 300යි ඒකේ තියෙනවා 350යි. එහෙනම් 50ක් වැඩි. ඒ වැඩි 50 මොකද කරන්නේ? එහෙම 50ක් වැඩි වුණොත් වැඩි 50 ශේෂ මෙන්න මෙහිම ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීම වියදම් වල ලියනවා අඩමාන ණය වෙන් කිරීම කියලා. හැබැයි වැඩි 50 ලියන්නේ වරහන් ඇතුලේ. අඩු නම් නිකන් ලියනවා වැඩි නම් වරහනක ලියනවා. පුතේ අඩු නම් අපි කියන්නේ ඌණ වෙන් කිරීමක් කියලා වැඩි නම් අපි කියන්නේ අදි වෙන් කිරීමක් කියලා. පැහැදිලිද? ඒක මතක් තියාගන්න. right. අපි යන්කු ඊගාව ගැලපිල්ලට. අපි සාර්ථකව ගැලපිලි තුනක් කරලා තියෙනවා. 4. 2020 මාර්තු මාසයට අදාළව ගෙවිය යුතු බිල් පහත පරිදි විදුලිය 350යි ජලය 80යි ගෙවන්න තියෙනවා. අපි මේක කලින් වීඩියෝෙදි කතා කළා. උපචිත වියදම් කොහොමද ගිණුම්ගත කරන්නේ? ගෙවන්න තියෙනවට කියන්නේ උපචිත වියදම් කියලා. බලන්න අපි එදා කතා කරලා තියෙනවා. මේ බලන්න. ගැළපිල්ලේ සඳහන් උපචිත වියදම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ පෙන්වනවා. right අපි අපේ ගැළපිල්ලේ සඳහන් උපචිත වියදම් තියෙනවා විදුලිය 350යි ජලය 80යි. කොහෙද පෙන්වන්නද කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම්. අපි යම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට මෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ එන්න ජංගම වගකීම් ඔන්න ජංගම වගකීම් වල ආව. අපි පෙන්නනවා මොනවද? උපචිත විදුලිය, උපචිත විදුලිය තිබ්බා. තව මොනවද තියෙන්නේ? උපචිත ජලය අපි දානවා. කීයද උපචිත විදුලිය? අපි දාමු. කීයද අපේ ගානේ උපචිත විදුලිය? කීයද අපේ ගානේ උපචිත ජලය? අපි බලමු. අපේ ගානේ කියන උපචිත විදුලිය 350යි. ඉතින් අපි ලියනවා උපචිත විදුලිය 350යි. අපේ ගානේ උපචිත ජලය ඔව් දීලා තියෙනවා 80යි. අපි ලියනවා 80යි. එහෙනම් ගැළපිල්ලේ සඳහන් උපචිත වියදම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක දැක්ම. හරි. ඊට පස්සේ මොකක්ද අපේ නෝට් එකේ කියන්නේ? ගැළපිල්ලේ සඳහන් උපචිත වියදම් ශේෂ පිරික්සුමේ හරපැත්තේ තියෙන වසර තුල මුදලින් ගෙවපු ප්‍රමාණයට එකතු කොට ලැබෙන අපේ ආදායම් ප්‍රකාශනයේ වියදම් යටතේ පෙන්නනවා. ගැළපිල්ලේ සඳහන් උපචිත වියදම ශේෂ පිරික්සුමේ හරපැත්තේ තියෙන වසර තුල මුදලින් ගෙවපු ප්‍රමාණයට එක්කහු කරලා ලැබෙනගේ ආදායම් ප්‍රකාශනයේ වියදමක පෙන්වන්නට කියලායි කියන්නේ. දැන් අපිට උපචිත විදුලිය 350ක් ආවා. දැන් බලන්න ඔයාගේ ශේෂ පිරික්සුමේ හරපැත්තේ විදුලිය විදිහට කීයක් ගෙවලා තියෙනවද? ළමයි ශේෂ පිරික්සුමට එනවා කියන්නේ මුදලින් ගෙවුවා කියන එක. ශේෂ පිරික්සුමේ තියෙනවා විදුලිය පුතේ කීයක්ද තියෙන්නේ? මේ බලන්න විදුලිය වියදම් 3200ක් තියෙනවා. දැන් ශේෂ පිරික්සුමේ විදුලිය 3200ක් තියෙනවා. ගැළපිල්ලේ උපචිතයි කියනවා 350. එහෙනම් ශේෂ පිරික්සුමේ තියෙන 3200ට ගැළපිල්ලේ උපචිත විදුලිය 350 එක්කව කරපුවම ලැබෙන අගය 3550යි. ඒ ලැබෙන අගය පෙන්වන්න උනා ඔයාගේ ආදායම් ප්‍රකාශනයේ වියදමක් විදියට පරිපාලන වියදමක් විදුලිය අපි පෙන්නනවා කීයද 3550යි කියලා. ඔන්න අපි විදුලිය දානවා. කීයද පුතේ අපිට එන්නේ 3550යි. ඒක හරියි. ඔය වැඩිම ජලයටත් කරනවා. දැන් බලන්න උපචිත ජලය අපිට තියෙනවා 80ක්. බලන්න දැන් ශේෂ පිරික්සුමට ගිහිල්ලා ජලය මුදලින් කීයක් ගෙවලා තියෙනවද කියලා. බලන්න මේ ශේෂ පිරික්සුමේ ජලය මුදලින් මේ බලන්න. වාට තියෙනවා ජල වියදම 450. එතකොට මුදලින් ගෙවුවා 450. උපචිතව තිබ්බ ප්‍රමාණය අපි දන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි දැම්ම උපචිතව තියෙනවා 80ක්. එහෙනම් 450ට 80 එක්කව කරපුවම උත්තරේ 530යි. ඒ 530 අපි පරිපාලන වියදමක දානවා ජලය 530යි. අපි පරිපාලන වියදමක දාමු. ඔන්න ලියනවා ජලය කීයද ජලයේ 530යි. පැහැදිලි. අපි මේ ගැළපිල්ලක් ඉවර කරමු. ඊගාවට තව එක ගැළපිල්ලයි මා හිතන්නේ අපිට ඉතිරි. මොකක්ද ඒ කියන්නේ? 112ක වාර්ෂික පොලි අනුපාතිකයකට යටත්ව 2500ක බැංකු ණය මුදලක් 2020 මාර්තු 1 ලබා ගන්නා ලදී. අපේ ගිණුම් වර්ෂය මාර්තු 31කින් ඉවර වෙනවා. ගිණුම් වර්ෂය ඉවර වෙන්න මාසයකට කලින් 2500ක බැංකු ණයක් ගත්තා. පුතේ අපි දන්නවා බැංකු ණය පළමු වාරිකයේ 2020 අප්‍රේල් 1 ගෙවන්න ඕනලු. 2020 මාර්තු 31 අවසන් වර්ෂයට අදාළ ණය පොලිය පොත්වල ගිණුම්ගත කර නොතිබුණා. කොහොම හරි කමන්නේ බැංකු ණයක් ගත්ත 2500ක අපේ ශේෂ පිරික්සුමෙත් ඇති බැංකු ණය 2500. ඔව් මේ තියෙන බැංකු ණය 2500. බැංකු ණය අපි කොහෙද පෙන්නන්නේ? ජංගම නොවන වගකීමක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීමක පෙන්නන්න ඕන බැංකු ණය. බැංකු ණය නේද? අපි පෙන්නනවා බැංකු ණය. right. අපි පෙන්නමු බැංකු ණය. හරි. එතකොට ඔන්න අපි බැංකු ණය පෙන්නුවා ජංගම නොවන වගකීමක බැංකු ණය 2500. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ බැංකු ණය ගැන තවදුරටත් බලමු. මේ බැංකු ණය අරගෙන තියෙන්නේ කවද්ද? මේ බැංකු ණය අරගෙන තියෙන්නේ 2020 මාර්තු 1.
පොලිය 112යි. දැන් පුතේ වාට ගණනය කරන්න වෙනවා 2500ට 112. ඔයා ලියා ගන්න 2500 වැඩි කිරීම 12 බෙදීම 100. ඒ ඇවිල්ලා අවුරුද්දකට පොලිය. හැබැයි 2020 මාර්තු 1 ගත්තේ නැහැ. අපේ ගිණුම් වර්ෂයේ මාර්තු 31 ඉවර වෙනවා. එහෙනම් 2500ට 100ට 12යි. 12න් 1යි. නේද? එක මාසයකට 2500 වැඩි කිරීම 100ට 12 වැඩි කිරීම 1 බෙදීම 12. වාට එනවා බැංකු ණය පොලිය 25යි. බැංකු ණය පොලිය එන්නේ 25යි. කෙනෙකුට ඒක හොයන හැටි අපහැදිලි නම් මම මෙන්න මෙතන පෙන්නන්නම් කොහොමද හොයන්නේ. අපේ බැංකු ණය තිබ්බේ 2500යි. ඒක වැඩි කරනවා 100ට 12න් වැඩි කරනවා එක මාසයයි අපේ ගිණුම් වර්ෂය ඇතුලේ තිබ්බේ 12න් බෙදනවා. එයි එක මාසයයි අපේ ගිණුම් වර්ෂය ඇතුලේ තිබ්බේ. එයි පුතේ මේ ණය ගත්තේ මාර්තු 1නේ. මාර්තු 1 මේ ණය ගත්තේ. අපේ ගිණුම් වර්ෂය මාර්තු 31කින් ඉවර වෙනවා. එතකොට එන්නේ කීයද උත්තරේ 2500 වැඩි කිරීම 100ට 12 වැඩි කිරීම එක මාසයයි 12න් 1යි. උත්තරේ 25. හරිද? පැහැදිලි කතාව. එතකොට අපිට එනවා බැංකු ණය පොලිය 25. අපි බැංකු ණය පොලිය කියන ඒවා සලකන්නේ බැංකු වලට ගෙවන වියදම් අපි සලකන්නේ මූල්‍ය වියදමක් විදියට. මූල්‍ය වියදමක් විදියට. එහෙනම් අපි මූල්‍ය වියදමක දානවා බැංකු ණය පොලිය නේද? අපි මූල්‍ය වියදමක දාමු බැංකු ණය පොලිය. කීයද බැංකු ණය පොලිය? 25යි. උගස් ණය නෙමෙයි බැංකු ණය පොලිය. අපි වෙනස් කරනවා ඒක බැංකු ණය පොලිය. කීයද? 25යි. දැන් මේ බැංකු ණය පොලිය 25 අපි මුදලින් ගෙවලා මොකක්ද ගානේ කියන්නේ? ගානේ කියනවා පොලිය ගිණුම්ගත කර නොතිබුණි. එහෙනම් මේ පොලිය 25 තාම සල්ලි වලින් ගෙවලා නැහැ. ගිණුම්ගත කරලා නැහැ. ගිණුම්ගත නොකළ මේ පොලිය අපි සලකනවා උපචිත පොලියක් විදියට. මොකක් විදියටද සලකන්නේ? උපචිත පොලියක් විදියට. එහෙනම් අපි ඒකට කියනවා උපචිත පොලිය කියලා. ඒක ජංගම වගකීමක්. අපි ජංගම වගකීමක පුතේ ලියනවා උපචිත පොලිය. කීයද උපචිත පොලිය? 25. 25. උපචිත පොලිය 25. අපි ජංගම වගකීමක උපචිත පොලිය 25 ලිව්වා. පැහැදිලි නේද? right. එතකොට මේ දක්වා අපේ ගානේ තියෙන හැම ගැළපිල්ලක්ම කළා. හැබැයි අපිට එක චූටි දෙයක් අමතක වුණා. ඒ අමතක වෙච්ච දේ තමයි මෙන්න මේ දෙවනි ගැළපිල්ලේ අපි ණය පදනමට තමයි සීමා සහිත එක් සමාගමෙන් මේ 600ක පිරිවැය වෙච්ච ලී බඩු ගත්තේ. ණය පදනමට ගත්තේ. එහෙනම් මේක ණය පදනමට ගත්තා නම් අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීමක සාමාන්‍යයෙන් ඉතින් ලී බඩුවක් ණයට ගන්න වේගෙන් ගෙවන්න නෙවෙයි ටික කාලයක් යද්දි ගෙවන්නනේ නේ. ඒක නිසා දීර්ඝ කාලීන වගකීමක් විදිහට අපි ඒක සලකලා එක් සමාගමෙන් ණයට ගත්තු මේ 600 ජංගම නොවන වගකීමක පෙන්වන්න ඕන. ඒක අපිට අමතක වෙච්ච එකක්. ඔන්න මම ඒක දැනුත් දැම්මා. හරිද? එහෙනම් දැන් අපි සියලුම ගැළපිලි දාලා ඉවරයි. ශේෂ පිරික්සුමේ දාපු නැතිව දාගෙන ඉමු. ඉඩම් කොටනකිලි මෝටර වාහන දැම්මා. ඒ වගේ සමුච්චිත ෂේ දැම්මා. ආරම්භක තොගේ ගැනුම් දාලා නැහැ. ආරම්භක තොගේ 6250යි ගැනුම් 18යි 250යි. 6200යි 18යි 250යි. මතක් තියාගන්න. ආරම්භක තොගේ 6200යි. අපි ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැයට දානවා ආරම්භක තොගේ 6200යි. ඊට පස්සේ ගැනුම් 18250යි. බලමු හරිද කියලා. ආරම්භක තොගේ 6200යි ගැනුම් 18250යි. ඒ වගේ මට මතක අපි යලිත් ඩබල් චෙක් කරනවා. හරි ආරම්භක තොගේ 6200යි ගැනුම් 18250යි. ඒ දෙක එකතුව 24450යි. right. ඊට පස්සේ විකුණුම් දීලා තියෙනවා 33900ක්. පුතේ අපි විකුණුම් දානවා ආදායම් ප්‍රකාශනේ කීයක් කියලාද දාන්නේ? 33900ක් කියලා අපි විකුණුම් දානවා. මෙන්න බලන්න මම විකුණුම් දානවා 33900ක්. හරි. ඊගාට ආරම්භක අඩමාන ණය වෙන් කිරීම ගත්ත ප්‍රාග්ධනය තියෙනවා ආරම්භයේ 9450. වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ඇවිල්ලා ප්‍රාග්ධනය දාන තැන අපි දාමු 9450. ප්‍රාග්ධනය පෙන්වන්න මෙන්න ප්‍රාග්ධනය අපි පෙන්නනවා කීයක්ද 9450. හරි. අපි ප්‍රාග්ධනය පෙන්නුවා 9450. ඊගාවට අපි ගානට යලිත් පසු බහිනවා. ප්‍රාග්ධනයට පස්සේ තියෙන්නේ බැංකු ණය දැම්ම, විදුලිය ජලය දැම්ම, වෙළඳ ලැබිය යුතු මුදල් පුතේ අපි ඒක දැම්ම. වෙළඳ ගෙවිය යුතු මුදල් තියෙනවා 2600. වෙළඳ ගෙවිය යුතු කියන්නේ අපේ ජංගම වගකීමක්. ජංගම වගකීමක් අපි පෙන්වන්නට ඕන වෙළඳ ගෙවිය යුතු. හරි අපි පෙන්නමු කීයක්ද වෙළඳ ගෙවිය යුතු වටිනාකම 2600.
අපි පෙන්නනවා 2600. හරි නේද? right. එතකොට අපි ඒ සියල්ල මේ වෙද්දි පෙන්නලා තියෙනවා. right. අපි ඒ ටික හදමු. ඔය වගේ එකතු කිරීම අඩු කිරීම වල යම් දෝෂ තියෙන්නට පුළුවන්. අපි මේ දෝෂ පසුව නිවැරදි කරගන්න. right. යන් ඉස්සරහට. ඊගාවට වැටුප් සහ වේතන 5550යි දාලා තිබෙන්නේ. වැටුප් වේතන 5550යි. පරිපාලන වියදමක් පුතේ වැටුප් කියලා කියන්නේ අපි දාමු වැටුප් 5550යි ඕනම ගානක වැටුප් තියෙනවා. අපි වැටුප් පෙන්නනවා 5550යි කියලා. තවත් මොකක්ද එකක් තිබ්බ මොකද්ද තිබ්බේ? ප්‍රවාහන වියදම් 290යි. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ ප්‍රවාහනයක නිරත වුනේ බඩු විකුණන්නනේ. ඒක නිසා ප්‍රවාහන වියදම අපි සලකනවා බෙදා හැරීමේ වියදමක් විදිහට. කෙනෙකුට මේක පරිපාලන වියදමක් ලෙස සැලකුවත් ලොකු දෝෂයක් අපි දකින්නේ නැහැ. හරි එහෙනම් ප්‍රවාහන වියදම් කියන එක අපි එක්කෝ පරිපාලන වියදමක් විදිහට නැත්නම් බෙදා හැරීමේ වියදමක් විදිහට පෙන්නමු. වඩා උචිතයි බෙදා හැරීමේ වියදමක් විදිහට දාන එක ප්‍රවාහන වියදම් 290. රයිට් ඒක නෑ. ඊගාවට මොනවද තියෙන්නේ? අතැති මුදල් බැංකුවේ මුදල් 1100. අතැති මුදල් බැංකුවේ මුදල් කියන්නේ ජංගම වත්කම. අපි ජංගම වත්කම් වල දාමු 1100ක් තියෙනවා. අතැති මුදල් සහ බැංකු මුදල්. රයිට් අපි දාමු කීයක්ද 1100ක්. අතැති මුදල් අපි දානවා 1100ක්. රයිට්. අතැති මුදල් හා බැංකු මුදල් 1100යි. රයිට්. අපි ඒ 1100 දාලා ඉවර වෙලා. තව මොනවද ගත්තේ නැති දැන් මෙතන මේ මම බැංකුවේ මුදල් කිව්වට කෙනෙක් කියයි මේක අතැති හා බැංකු මුදල්. අතැති හා බැංකු මුදල් 1100. රයිට් ඒකත් පෙන්නනවා. ඊගාවට අපිට තියෙනවා රක්ෂණ වියදම් 1200යි ප්‍රචාරණය 100. රක්ෂණ 1200යි. රක්ෂණය කියන්නේ පරිපාලන වියදම. මම අරන්නේ අපි දාමු රක්ෂණය මේ රක්ෂණ right බලන්න රක්ෂණ කීයද තිබ්බේ කියලා අපි ආයවතාවත් තහවුරු කරගමු. රක්ෂණ පුතේ දීලා තියෙනවා 1200ක්. අපි දානවා රක්ෂණය 1200යි. right ඊට පස්සේ ප්‍රචාරණය 100යි නේද? ප්‍රචාරණය 100යි. අපි බෙදා හැරීමේ වියදමක දාමු ප්‍රචාරණය 100යි. අපි ඒක නම් කරගමු ප්‍රචාරණය කියලා. සාමාන්‍ය ප්‍රචාරණය කියන්නේ බෙදා හැරීමේ වියදමක්. ඒක ඔයගොල්ලෝ දන්නවා 100යි. හරි. ඔය විදිහට අපි වියදම් සියල්ලත් දාගන්නවා. right. තව මොනවද තියෙන්නේ? ඊගාවට තියෙන ගැනිලි 320. පුතේ ඔයා දන්නවා ගැනිලි කියන එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාර්ථනාවට ශුද්ධ ලාභයක් තව කළාට පස්සේ උත්තරෙන් අඩු කරන්න ඕන. මේක අපි වරහණක් තුල පෙන්නන්නේ 320යි. ගැනිලි 320යි. හරි. අපි සියලුම අයිටම දාලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ දේවල් එක්කහු කරලා අපේ උත්තර ටික හරිද කියලා බලන්න. right. අපි උත්සාහ කරමු අපේ උත්තර අපේ ශුද්ධ ලාභේ නිවැරදිද කියලා ගන්නට. right. අපිට එහෙම යද්දී සමහර අනවශ්‍ය අයිටම හම්බෙයි. අපි ඒවා අයින් කරමු. right. ගැනුම් සහ ආරම්භක තොගේ එකතුව 24450යි. ඒකෙන් අවසාන තොගේ 3800 අඩු වුණාම වාට එනවා විකුණුම් පිරිවැය 20650ක් අඩු කිරීම අයිටමක් විදියට දාන්නේ. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු වුණාම අපි අඩු කරන නිසා වරහණක දාන්නේ තල ලාභය 13250. අපේ ගානේ ළමයි කිසිදු වෙනත් ආදායමක් දකින්නට තිබෙන්නේ. අපේ ගානේ කිසිදු වෙනත් ආදායමක් නැහැ. ඒ අනුව වෙනත් ආදායම් බිඳුව. බෙදා හැරීමේ වියදම් අපේ ගානේ රාශියක් තිබ්බා. ඒ බෙදා හැරීමේ වියදම් සියල්ලම එකතුව අපි ගන්නවා. අපිට එනවා 1880ක් බෙදා හැරීමේ වියදම් වල එකතු විදියට වියදම් නිසා අඩු කිරීමක් ලෙසයි පෙන්නන්නේ. එකම අපි බලමු අපේ පරිපාලන වියදම් විදියට කීයක් තිබ්බද කියලා 11080ක් තියෙනවා අඩු කිරීමක් ලෙසයි අපි පෙන්නන්නේ. මේ ගානේ කිසිදු වෙනත් වියදමක් අපි සතුව තිබෙන්නේ නැහැ. මූල්‍ය වියදම් තිබේ එකම එකයි මේ 25 පමණයි බැංකු ණය පොලි බැංකු ගාස්තුවක් තිබෙන්නේ. එතකොට අපේ ශුද්ධ ලාභය එන්නේ ඔය සියල්ල ගලපුවට පස්සේ බලන්න අපේ ශුද්ධ ලාභය හරිද කියලා 265යි ශුද්ධ ලාභය. මේ විදිහට එන ශුද්ධ ලාභය අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ගෙනහිල්ලා ප්‍රාර්ථනයට එක්කහු කරනවා. මෙන්න මේ ප්‍රාර්ථනයට අපි ශුද්ධ ලාභය අපිට ආපු 265 එකතු කරනවා. 265 නේද? ඔව්. එතකොට ප්‍රාර්ථනයට ශුද්ධ ලාභය අපි එක්කහු කරපුවාම අපිට ලැබෙනවා 9715. අපි ඒකින් මේ 320 අඩු කරනවා.
9715 320 අඩු කරපුවාම ඔයාට ලැබෙයි උත්තරයක් 9395යි කියලා. ඊගාවට අපි ජංගම නොවන වගකීම් ටික එක්කව කරනවා. ජංගම නොවන වගකීම් දෙකයි තියෙන්නේ. ඒ දෙක එකතු 3100. ඊට පස්සේ අපි ජංගම වගකීම් ටික එක්කව කරනවා 3055. ඊට පස්සේ හිමිකම් හා වගකීම් පැත්තේ සියල්ල එක්කව කරනවා. එතකොට එනවා 12450යි. ඒකට කියනවා මුළු හිමිකම හා වගකීම් කියලා. ඊගාවට මේ ජංගම වත්කම් ටිකත් අපි එක්කව කරනවා. ජංගම වත්කම් ටික එක්කව කරපුවම අපිට ලැබෙන උත්තරේ අපි ගමු 7600යි. ඊට පස්සේ ජංගම නොවන වත්කම් වලට ජංගම වත්කම් එක්කව කරනවා. එක්කව කරාට පස්සේ ලැබෙන උත්තරේ තමයි මුළු වත්කම් කියලා කියන්නේ. බලන්න අපේ ගානේ මුළු වත්කම් 15550 කියලා ඉන්නේ. සමහර විට අපිට යම් මටයක් වැඩි වෙලා තියෙනවා වෙන්න පුළුවන්, අඩු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. අපි කලබල වෙන්නේ ඒ විදිහට යම් දෙයක් ගැලපෙන්නේ නැත්නම් ඒ මොකක්ද කියන එක අපි හොයාගන්නට ඕන. හරි. අපේ ගානේ ලැබිය යුතු පොලියක් තිබ්බේ නැහැ. අපි ඒක ඉවත් කරමු. එතකොට අපේ සමස්ත ජංගම වත්කම් වල එකතුව මම හිතන්නේ එන්නේ 7600යි කියලා. එතකොට ගාන අපි හදපු විදිහට අපිට මුළු වත්කම් එන්නේ 15550යි. හැබැයි මෙතන මුළු වත්කම් එනවා මුළු වගකීම් පැත්ත තියෙනවා 12450. මෙහෙම වෙන්න බෑ පුතේ. මෙහෙම වුණොත් ගාන වැරදි. දැන් මේ ගානේ අපි කොහේ හරි දෝෂයක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රායෝගික තත්ත්වයක් මේ විදිහට දෝෂයක් එන එක තමයි ගානක් හදන්නේ. දැන් අපි ඊගාව පියවර වෙන්නේ මේ දෝෂෙ මොකක්ද කියලා හොයන එක. රයිට් හොයමු. හරි. දැන් මම ඕගොල්ලන්ට කිව්වනේ මේ විදිහට එකතු කිරීම වල දෝෂයක් ආවොත් අපි කලබල වෙන්නේ නැහැ කියලා. දැන් මේ වාට පේනවා මේ ස්ක්‍රීන් එකේ දෝෂයක් තියෙනවා. මෙතන තියෙන්නේ 15550යි මුළු වත්කම් මුළු හිමිකම් හා වගකීම් 12450යි. එහෙම වෙන්න බෑ. ඔන්න බලන්න මේ උත්තරය ආව හරිද කියලා. මේ බලන්න චුට්ටක්. ඔන්න බලන්න. එක්කව වෙලා තියෙන 9350කුයි මේ වෙන කොහෙවත් තියෙන එකක් නෙනේ. මේක නෙමෙයි එක්කව වෙන්න උන 3100 තමයි එකතුවට වැටෙන්නට උන. මේ ගන්න එකතුව වැරදිනේ. එකතුව විදියට වැටෙන්න ඕන 3100. හරි. එහෙමනම් මම මේ එකතුව අයින් කරනවා මෙතන. අයින් කරලා මම අලුතෙන් එකතුවක් හොයනවා. ඔන්න මම අලුතෙන් එකතුවක් හොයනවා. මට ඕන 9395 ධන 3100 ධන 3055. බලන්න එනවද කියලා. එනවා. එහෙනම් අපි ගාන කලින් හදලා තිබ්බත් හරි. මේ එකතුව විතරයි වැරදුනේ. එකතුව 15550 දෙපැත්තම එනවා. හරි. එහෙනම් පුතේ මම විශ්වාස කරනවා දැන් මේ වෙද්දී ඔයාලට ආදායම් ප්‍රකාශනයක්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ගැළපිලි සහිතව දෙන ගානක හදා ගැනීමේ හැකියාව තියෙනවායි කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැනගන්නට අවශ්‍ය නම් අපෙන් විමසන්න. රැඳී සිටියට ඔයගලන්ට බෙහෙවින්ම ස්තුතියි.